නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරි මහන්සියක් කරන් තියෙනවා අපේ ජීවිතයේ තුල කුසල් දියුණු කළ දෙන්න. උන්වහන්සේ අප්‍රමාණ වෙහෙසක් කරන් තියෙනවා අකුසල් වලින් අපව වළක්වන්න. ඒකට හේතුව උන්වහන්සේ තුල තිබිච්ච මහා කරුණාව. ඉතින් උන්වහන්සේ විවිධ උපමා දේශනා කරමින් අභ්‍යන්තර වශයෙන් අපේ ජීවිතයේ තියෙන කුසල් වඩන්න උදව් කරනවා. ඉතින් ඒ වගේ ඊටාම ලස්සන දේශනාවක් අද අපි ශ්‍රවණය කරන්නේ. මේ දේශනාවේ නම කකචූපම සූත්‍රය. කකච කියලා කියන්නේ කියත. එතකොට මේ කියත උපමා කරපු දේශනාව. මේ දේශනාව කරන්න හේතුව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ එක්තරා භික්ෂුවක් හිටියා. උන්වහන්සේගේ නම මෝලිය පග්ගුණ. මොකක්ද උන්වහන්සේගේ නම? මෝලිය පග්ගුණ කියන භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් එක්ක ඕන් නැති ඇඟෑලුම්කම් දක්වන්න ගියා. ඕනවට වඩා බණ කතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනව නේද ප්‍රමාණයට කතා කරන්න. ඉතින් මේ ප්‍රමාණි දන්නේ ඕනවට වඩා කතාවට ගියාම මොකද වුනේ? ඒ භික්ෂුණීන් කෙරෙහි මේ මෝලියේ පග්ගුණ ස්වාමීන් වහන්සේගේ හිතේ ලෙන්ගතුකමක් හටගත්තා. හිතවත්කමක්. එතකොට බැරි වෙලාවත් කවුරු හරි භික්ෂුවක් අර භික්ෂුණීන්ට මොනවා හරි කිව්වොත් රණ්ඩුවට යන්නේ කවුද? මෝලිය පග්ගුණ. ඔහේ කොහොමද එහෙම කියන්නේ කියලා යනවා. අර භික්ෂුණීන් වෙනුවෙන් පෙනී හිටිනවා. එතකොට මේ හැමතිස්සෙම අර භික්ෂුණීන්ගේ පැත්තේ තමයි හිටියේ කවුද? මෝලිය පග්ගුණ. ඊළඟට කවුරු හරි භික්ෂුවක් අර භික්ෂුණීන්ගේ ඉස්සරහා මෝලියේ පග්ගුණ භික්ෂුවට දෝෂයක් කිව්වොත් ඉවරයි. එතකොට අර භික්ෂුණීන් කිපෙනවා. කිපිලා අර දොස් කියපු භික්ෂුවට බනින්න පටන් හේතුව බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. ඔබ හසල මොනවද දන්නේ? ස්වාමීන් වහන්සේ කියන අපිනේ දන්නේ. දන්නවනේ ඒ උදවිය. කිපුණාමනේ. ඉතින් එහෙම සැරට කතා කළා. දැන් මේක යනවා දැන් මේ පස්සේ. නරකික නෙමෙයි මේ තිබිලා තියෙන්නේ. නමුත් මේක වුණා නැති එකක්. දැන් මේ පමණ දැනගත්තේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නෙත් අහනවා, අවශ්‍ය ප්‍රශ්නෙත් අහනවා. ඒක සුදුසු නෑ. ඉතින් එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට ගිහින් කියන භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල හරි ගැටලුවක් අපිට ඇති වෙලා තියෙනවා. මෝලිය පග්ගුණ ආයුෂ්මතුන් වහන්සේ ආයුෂ්මත් මෝලිය පග්ගුණයන් භික්ෂුණීන් සමග මේ වෙලාවක් කලාවක් නැතුව ඔහේ ධර්මයේ කතා කර කර ඉන්නවා. එතකොට ඒ භික්ෂුණීන්ට කිසි වගක් නැහැ මේකේ. ඊළඟට
ඒ මෝලී පග්ගුණ භික්ෂුව ඉස්සරහා කවුරු හරි කෙනෙක් අර භික්ෂුණීන්ට දොස් කිව්වොත් ඊට පස්සේ මෝලී පග්ගුණ තෙරුන් කිපෙනවා. කිපිලා අර භික්ෂුන් වහන්සේලාට බයිනවා. ඒ වගේම ඒ භික්ෂුණීන් වහන්සේලා ඉස්සරහා අර මෝලී පග්ගුණ භික්ෂුවට කවුරු හරි දෝෂයක් කිව්වොත් එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා රණ්ඩු අල්ලනවා. මේ හරි කරදරයක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කිව්ව එහෙනම් ඔබ ගිහිල්ලා මෝලී පග්ගුණට එන්න කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කතා කරනවා කියලා. ඉතින් මෝලී පග්ගුණ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න වැඩියා. ඇවිල්ලා වන්දනා කළා. එකත් පස්සේ තියම ඇහුවා හැබැයිද මෝලී පග්ගුණ ඇහුවා මේ ඇත්තද මේ ඔබ ඉස්සරහා කාටවත් මේ භික්ෂුණීන්ට මුකුත් වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැtei කියන්නේ. එතකොට ඒ භික්ෂුණීන්ට මොනවා හරි කිව්ව ගමන් දෝෂයක් කියපු ගමන් ඔබ කිපිලා පෙරට පයින්නවා කියන හැබැයිද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ භික්ෂුණීන් ඉදිරියේ ඔබට මුකුත් කියා ගන්න බෑ. මොකද මේ භික්ෂුණීනුත් ඔබ ආරක්ෂා කරන්න මේ මහා ගෝරනාඩු කරනවා කියන හැබැයිද කියලා ඇහුවා. එහෙමයි කිව්වා. හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. නනත්වම් පග්ගුණ කුලපුත්තු සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතු. පග්ගුණ ඔබ ශ්‍රද්ධාවෙන් ගිහිගේ අත්හැරලා බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච කුලපුත්‍රයෙක් නොවේද කියලා අහනවා. ඒවම් බන්තේ. එහෙමයි ස්වාමීනි. එහෙමනම් පග්ගුණ ওই වැඩි ගැලපෙන්නේ නැහැ කියනවා. මේ හරිය වැදගත් කාරණයක් මේ කියන්නේ. මොකද අපි දන්නවා සමහර අවස්ථාවල් එනවා දහම් ගැටලු අහන්න සමහර කාන්තා පක්ෂේ ටෙලිෆෝන් වලින් කතා කරද්දී ඒකේ සීමාව දන්නේ නැහැ. මම කිසිම ආකාරයකට ටෙලිෆෝන් එකකට යන්නේ නැහැ නේ මම. ඇයි හේතුව? සීමාව එකකට උත්තර දීලා එහෙනම් මේ පින්වත් මේ උපාසිකාව තියන්නම් කියවම තව එකක් ඇදලා ගන්නවා. තියන්න දෙන්නේ නැහැ ටෙලිෆෝන් එක. හරි කලකිරෙන ඒ වෙලාවට. එයි මේ ධර්මයෙන් අහන්න ඕනේ නේ. ඒ අහන සීමාව දන්නේ නැහැ. එතකොට එහෙම වුණාට පස්සේ කතාවට ආශා කරන භික්ෂුවක් හිටියොත් මේ ටෙලිෆෝන් එකට පැටලෙන්නේ නැද්ද? පැටලෙනවා. ධර්ම කතාවට කියලා හිතලා නිකන් මේ කතාවට ආශා කරන අය ඉන්නෝනේ ඕනතරම්. ඉතින් මේ නිසා මේක හොඳ පාඩමක් අප සමෝටම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නඛෝතේ ඊතම් පග්ගුණ පතිරූපම් මේක සුදුසු දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුල දරුවන්ට මේ කාන්තාවන් එක්ක නෙමෙයි මේ කියන්නේ භික්ෂුණීන් එක්කවත් කල් වේලා ඉක්මවා යන පරිද්දින් කතාබස් කර කර ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි කිව්වා. දැන් මේ එහෙම ධර්ම කතාව කරන්න ගිහිල්ලා උනේ මොකද්ද? ධර්ම කතාව කරන්න ගියාට පස්සේ බැඳීම ඇති වෙන්නේ මෙහෙමනේ. එක්ක හිතනවා මේ තමයි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. අපට හැමදේම කියා දෙන්නේ උන්වහන්සේ. ඔන්න බැඳුනා. බැඳුනේ ධර්මයටද? නෑ. ඊට පස්සේ අර භික්ෂුව බැඳිනා මේ තමයි මාගේ ශිෂ්‍යාව. ඔන්න බැඳුනා. ඊට පස්සේ බැඳිලා තියෙන්නේ ධර්මයට නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ඔබ ඉස්සරහා කවුරු හරි කෙනෙක් භික්ෂුණීන්ට දොස් කිව්වොත් තත්‍රාපි ත්වම් පග්ගුණ යේ ගේහසිතා ඡන්දා යම් ගිහි ගෙදර ගත කරද්දී ඇතිවෙච්ච ඇල්ම වගේ එකක් ඇති වුණොත් යේ ගේහසිතා විතක්කා ගිහි ගෙදර ගත කරාගෙන මොකද ගිහි ගෙවල වල හරියට මේ මගේ අක්කා මගේ නංගි මගේ නැන්දා මගේ පුංචි අම්මා මගේ හිච්චි නෑනා මේ එක එක නම් තියෙනවනේ. මේකේ නම් ගොඩාක් දාගෙන බැඳෙනවනේ. ඒ වගේව ඉපා කිව්වා. ගේහසිතා විතක්කා තී පජහෙයාසි. ඒක ඇති වෙනකොට දුරු කරන්න කිව්වා. ඒවට ඉඩ දෙන්න එපා කිව්වා. තත්‍රාපිතේ පග්ගුණ එවං සික්කිතබ්බං. පග්ගුණ එතකොට ඔබ මෙන්න මෙහෙම පුහුණු වෙන්න කිව්වා. දැන් බලන්න මේ කුසලයක් වඩන්න බුදුරජාණන් වහන්සේ උදව් කරන හැටි. දැන් අර හිතේ ඇති වෙලා තියෙන බැඳීම ඇති වෙන්නේ ධර්මයේ වේසින්. සමහරට යාට ඒක හොයන්න බෑ. සමහර විට ඇති වෙනවනේ අනුකම්පා වේසින් ඇති වෙනවා කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර විට කෙනෙක්ව තමන්ගේ යටතේ රඳව ගන්න කියන මමයි ඔබට ධර්මය කියා දුන්නේ. ඒ නිසා මගෙන් අහන්න ඔබ ප්‍රශ්න. මගෙන් අහන්න. එතකොට අරයත් පෙළඹෙනවා. අසවලාගෙන් අහන්න ඕනේ මං අසවලාගෙන්මයි ධර්මය දැක්කේ. නමුත් අපිට තේරෙන්නේ නැහැ ඒක මොන විදිහටද ඒකට පාදක වෙන්නේ කියලා. ඒ නිසා
తత్రాපිතේ පග්ගුණේවං සික්කිතබං. ඒ නිසා පග්ගුණ මෙන්න මෙහෙමයි පුහුණු වෙන්න ඕනේ. නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මම මේ සිත විනාශ කරගන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් භික්ෂුණීන්ට චෝදනා කළොත් කවුරු හරි භික්ෂුවක් ඒක අහගෙන ඉන්න වෙලාවට මගේ හිත විනාශ කරගන්නේ නැහැ. නච පාපිකං වාචා නිච්චාරෙස්සාමි. මම නපුරු වචනයක් පිට කරන්නේ නැහැ. හිතානුකම්පිත විහෙරිස්සාමි. මම හිතානුකම්පීව වාසය කරනවා. මෙත්ත චිත්තු මෛත්‍රී සිතින් න දෝසන්තරු තරහ සිතින් නොවේ. එන්නේ එහෙම හිතන්න කියනවා. දැන් බලන්න මේ හිතේ ඇති වෙන අකුසල් ගැන හඳුනගන්න මම ඔබට මතක ඇති මම කාලිනුත් කියලා තියෙනවා අපේ හිත වැඩ කරනවා අපේ හිතේ ස්වභාවය තියෙනවා අපේ හිතට දෙන පූර්ව යෝජනා මත. දැන් මේ කියන්නේ පූර්ව යෝජනාවක් නේ. හිතට අදහසක් ගන්න කියනවා ආයි තමන් ඉස්සරහාර භික්ෂුණීන්ට බැන්නොත් හිත වෙනස් කරගන්නේ නැහැ කියන අදහස ඇති කරගෙන ඉන්න කියනවා. ඊළඟට ඔව් තරහ වචන පිට කරන්නේ නැහැ කියලා අදහස ඇති කරගෙන ඉන්න කියනවා. හිතානුකම්පීව වාසය කරනවා කියලා අදහස ඇති කරගෙන ඉන්න කියනවා. මෛත්‍රී චිත්තෙන් ඉන්නවා කියලා අදහස ඇති කරගෙන ඉන්න කියනවා. තරහසිතක් නැතුව ඉන්නවා කියලා හිතා ගන්න කියනවා. එතකොට අර ප්‍රශ්නේ ආපු වෙලාවට මෙයාට මේක හිතේ බලපවත්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊළඟට පග්ගුණ තෙරුන්ට කියනවා පග්ගුණ බැරි වෙලාවත් ඒ භික්ෂුණීන්ට ඔබ ඉස්සරහා කවුරු හරි කෙනෙක් අතින් ගැහුවොත් කවුරු හරි කෙනෙක් ගලකින් ගැහුවොත් කවුරු හරි කෙනෙක් දඬු මුගුරකින් ගැහුවොත් කවුරු හරි කෙනෙක් ආයුධයකින් ගැහුවොත් එතකොටවත් ඔබ ගිහි ගෙදර වගේ ඇල්මක් ඇති කරගන්න එපා. එතකොටවත් ඔබ ගිහි ගෙදර වගේ අදහස් හිතට ගන්න එපා. ඒවා බැහැර කරන්න. ඒවා බැහැර කළා එතකොටත් ඔබ හිතන්න ඕනේ නචේව මේ චිත්තං විපරිණිතං භවිස්සති. මාගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ. නච පාපිකං වාචා නිච්චාරෙස්සාමි. මම පවිතු වචනයක් කරන්නේ නැහැ. හිතානුකම්පීව විහෙරෙස්සාමි. මම හිතානුකම්පීව වාසය කරනවා. මිත්ත චිත්තෝ මෛත්‍රී සිත ඇතුව ඉන්නවා. න දෝසන්තරු තරහසිතක් නැතුව ඉන්නවා. ඔන්න ඔය විදිහට පුහුණු වෙන්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ ඒවං හිතේ පග්ගුණ සික්ඛිතබ්බං. මේ විදිහට ඔබ පුහුණු විය යුතුයි. එතකොට දැන් අපේ ජීවිතය තුළ කුසල ධර්ම ඇති වෙන්න උපකාරී වෙන්නේ මොකද්ද? පුහුණු වීම. පටන් ගැනීම. ඒක පටන් ගන්න නැතුව කරන්න බෑ. දැන් බලන්න මේ බැඳීම කියන එක හටගත්තාම දැන් සමහර අවස්ථාවල් තියෙනවා තමන් දැන් අර ක්‍රෝධ සූත්‍රයේ තියෙනවා ක්‍රෝධය ඇති වුණාම කෙනෙක් ගැන ඒ කෙනත් එක්ක තව කෙනෙක් හිතවත් නම් එයාටත් ක්‍රෝධ කරනවා. එහෙම තමයි මේ ක්‍රෝධය ඇති. ඊට පස්සේ දේශනා කරනවා පග්ගුණ මේ නිසා කවුරු හරි කෙනෙක් ඔබ ඉස්සරහා දොස් කිව්වොත් එතකොට ඒ ගේහසිත ඡන්දය ඒ කිවි ගිහි ගෙදර වගේ ඇති වෙච්ච කැමැත්ත ගේහසිත විතර්ක ගිහි ගෙදර කල්පනා කරනවා වගේ තියෙන විතර්ක ඒවා දුරු කරන්න කියනවා. ඒව දුරු කළාට පස්සේ ඔබට පුළුවන් කියනවා මේක හික්මෙන්න. දැන් බලන්න මේක තියෙනකන් හික්මෙන්න පුළුවන්ද? බෑ. මොකද මේ ඇල්මත් එක්ක තමයි යාට අර්බුදේ හටගන්නේ. ඒතර ඒ අර්බුදේ නැතුව හිටියොත් එයාට අර හිතට දීපු අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පග්ගුණ ඔබට කවුරු හරි බැන්නොත් භික්ෂුණීන් අතාරින්න කියනවා. ඔබට කවුරු හරි බැන්නොත් ඒත් ඔබ ඇල්මක් ඇති කරගන්න එපා කියනවා. ගිහි කෙනෙක් කල්පනා කරන විදිහට කල්පනා කරන්න එපා කියනවා. ඔබ හිතන්න කියනවා මගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ. මම නපුරු වචනයක් පිට කරන්නේ නැහැ. මම හිතානුකම්පීව වාසය කරනවා. මෛත්‍රියෙන් වාසය කරනවා. මම තරහ ගන්නේ නැහැ කියලා. ඔබට කවුරු හරි ගැහුවොත්, ඔබට අතින් ගැහුවොත්, ඔබට ගල් මුල් වලින් ගැහුවොත්, දඩ මුගුරු වලින් ගැහුවොත්, අවි ආයුධ වලින් ගැහුවොත්, ඒ බඳු වේලාවටවත් ඔබ ගිහි කෙනෙක් වගේ කල්පනා කරන්න එපා කිව්වා.
ඔබ ගිහි කෙනෙක් වගේ විතර්ක කරන්නත් එපා කිව්වා. ඔබ ඒ අදහස් අතහැරලා ඔබ හිතන්නේ කිව්වා මම මගේ සිත විනාශ කරගන්නේ නැහැ. මම නපුරු වචන පිට කරන්නේ නැහැ. මම හිතානුකම්පීව වාසය කරනවා. මෛත්‍රී සිතෙන් වාසය කරනවා. ද්වේෂයක් නැතුව ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා අමතනවා. ඒ වෙලාවේ අමතලා කියනවා මහණෙනි ඉස්සර එක කාලයක් තිබ්බා මේ භික්ෂුන් වහන්සේලාගේ වැඩපිළිවෙලට මං හරි සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන්ගේ වැඩපිළිවෙලට මං සතුටු වුණා. ආරාධයින් සුවතමේ භික්ඛවේ භික්ඛු ඒකං සමයං චිත්තං. මගේ හිත හරි සතුටටපත් වුණා ඒ භික්ෂුන්ගේ වැඩපිළිවෙලට ඉස්සර එක කාලෙක. කියන මම ඒ කාලේ භික්ෂුන්ට මෙහෙම කිව්වා. පින්වත් මහණෙනි මං ඒකාසන උදේවරුේ එක වේල බොජුන් වළඳනවා. එහෙම වළඳද්දී මට ලෙඩ අඩුයි. මට රෝග පීඩා අඩුයි. මට සැහැල්ලුයි. මට ශරීර ශක්තියත් පහසුවක් තියෙනවා. ඒ නිසා ඔබත් එක වේල වළඳන්න. උදේවරු වළඳන්න. එතකොට ඔබටත් ඒ කරදර අඩුකම, සැහැල්ලු පැවැත්ම, ආබාධ අඩුකම, කායික බලය සහ සුවපත් බව ඔබටත් තේරෙවි. නමේ භික්ඛවේ තේසු භික්ඛුසු අනුශාසනී කරණියවසේ මට ඒ කාලේ භික්ෂූන්ට ඇනෑන කියන්න ඕනකම නෑ. අමුතුවෙන් අනුශාසනා කරන දෙයක් නෑ. සතුප්පාද කරණීය මේ භික්ඛවේ තේසු භික්ඛුසු ආහෝසි. ඒ කාලේ මම මේ භික්ෂුන් වහන්සේලාට කරන්නේ සිහිය උපද්දවන එක විතරයි කියනවා. සිහිය උපද්දවනකටම ඒ භික්ෂුන් වහන්සේලා ඒ කාරණේ පිළිහිටනවා. ඒ ධර්මයේ පිළිහිටනවා සිහිය උපද්දවනකටම. දැන් බලන්න මේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ එකතුණී ගොඩාක් සංසාරේ පින් වලින් පිරිච්ච අය. ඒ පින් බලයට තමයි ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හිටියේ මේ වගේ කියනවා. සතරමං හන්දියක අස්ස කරත්තයක් තියෙනවා. මේ අස්ස කරත්තේ ගැට ගහලා ඉන්නවා හොඳට පුහුණු වෙච්ච ආජානීය ආශ්‍රයෝ. එතකොට මේ අස්ස කරත්තේ නගිනවා රතාචාරයෙක් රියදුරෙක්. නැගලා ඒ අශ්වයාගේ ඒ ලනු අතින් අරගෙන අශ්වයාව දක්කනකොට දකුණු දිශාවට නම් හරවන්නේ වාහනේ දකුණට යනවා. උතුරට නම් හරවන්නේ අස්ස කරත්තේ උතුරට යනවා. ඊළඟට කොහේ යම් යම් කැමති දිශාවකට අස්ස කරත්තේ හරවනවද අස්වැය කිසි කරදරයක් නැතු යනවා. මොකද හේතුව? හොඳට දමනය වෙච්ච කියනවා. අන්න ඒ වගේ තමයි මහණෙනි ඒ දවස්වල භික්ෂුන් වහන්සේලා. හොඳට දමනය වෙච්ච අය කියනවා මගේ ළඟට ආවේ. සිහිය උපද්දවන විතරයි කියනවා තියෙන්නේ. සිහිය උපද්දවනකටම ඒ භික්ෂුන් වහන්සේලා ධර්මයේ අවබෝධ කරගන්න මේ මාර්ගය යනවා. තස්මාතිය භික්ඛවේ තුම්හේපි අකුසලම් පජහත. ඒ නිසා මහණෙනි ඔබත් අකුසල් බැහැර කරන්න, දුරු කරන්න. කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත. කුසල ධර්ම වඩන්න උත්සාහවත් වෙන්න. එතකොට තමයි ඔබටත් මේ ධර්ම විනී දියුණුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හරි ලස්සන උපමාවක් කියනවා. මහණෙනි එක්තරා සල්වණයක් තියෙනවා. විශාල සල්වණයක් තියෙනවා. මේ සල්වනේ සල්ගස් වල හැදෙනවා පිළිල. මොනවද හැදෙන්නේ? පිළිල හැදෙනවා. එතකොට මේ සල්වනේ යහපත කැමති. මේ සල්වනේ සල්මල් පිපිලා සල්වනේ ලස්සනට තියෙනවා දකින්න කැමති පුරුෂයෙක් එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අර පිළිල ඔක්කොම කපලා දානවා. සල් ගස්වල තියෙන. කපලා දාලා සම්පූර්ණ මේ වනයේ ඇතුළේ පිරිසිදු කරනවා. පිළිල ඔක්කොම වනයෙන් පිටට දානවා. කලක් යනකොට අර පිළිල නැති සල් ගස් හොඳ ලස්සනට වැඩෙනවා. වැඩිලා සම්පූර්ණ අර මලින් බබලන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ කියනවා අකුසල් කියන එක පිළිලයක් හැටියට සලකන්න කියනවා. ජීවිතයේ තියෙන පිළිලයක් හැටියට සලකන්න කියනවා අකුසල්. දැන් ඔබ දන්නවනේ අකුසල් ගැන නේ. බුද්ධ දේශනා අපි ගොඩාක් ඉගෙනගෙන තියෙනවනේ අකුසල්. ඊර්ෂියාව,
මසුරුකම, ගුණමකුකම, එකට එක කිරීම, මායාව, කට්ටකම, මාන්නි, අතිමාන්නි, දැඩිව ගැනීම මේ ගොඩාක් අපි ඉගෙනගෙන තියෙන අකුසල්. මේ අකුසල් ඔක්කොම ජීවිතේ හැදෙන මොනවද? පිළිල. බුදුරජාණන් වහන්සේ වදාළා අර සල්වනේ ගස් අර සල්ගස් හානි කරන පිළිල තියනවා වගේ. දැන් එතකොට මේ පිළිල අයින් කරන්නේ නැතුව තිබ්බොත් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ගහේ සාරේ උරාගෙන හැදෙන්නේ මොකද්ද? පිළිලයි හැදෙන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ගහ මෙරිලා යනවා. ඒ වගේ කියනවා මේ ජීවිතය තුළ අකුසල් වලට ඉඩ දීම. ඊට පස්සේ අකුසල් වැඩිලා අර පුද්ගලයාගේ කුසල් වැඩෙන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඒව මේව කෝ බික්කවේ තුම්හේපි අකුසලම් පජහත. ඒ නිසා ඔබ අර සල්වනේ පිළිලයින් කරගන්නවා වගේ අකුසල් අයින් කරගන්න. කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත. කුසල දහම් වඩන්න උත්සාහවත් වෙන්න. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනය තුළ දියුණුවක් ලබන්න පුළුවන් වේවි. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. සවැත් නුවරම හිටියා වේදේහිකා කියලා නෝන කෙනෙක්. මේ වේදේහිකා හරි ප්‍රසිද්ධ වුණා. කොහොමද ප්‍රසිද්ධ වුණේ? සෝරතු වේදේහිකා ගහපතානි. මේ වේදේහිකා ගෘහපතිනිය මැඩම් හරි සෞම්‍යයි කියලා පැතුරුණා. නිවාතා වේදේහිකා ගහපතානි. මේ වේදේහිකා මැඩම් හරි යටහත් පහත් පැවතුම් වලින් යුක්තයි. උපසන්තා වේදේහිකා ගහපතානි. මේ වේදේහිකා මැතිනිය හරි උපසාන්තයි කියලා පැතිරුණා. දැන් මෙයා ගිහිල්ලා ඉතින් පාටි වල එහෙම කියවනවා ඇති ඒ කාලේ. මට නම් කේන්තියක් නැහැ නේ. තරහ නැහැ නේ කියවනවා. එතකොට කාලි කියලා ඒ වේදේහිකාවගේ ගෙදර හිටියා වැඩකාර කෙල්ලෙක්. මේ කෙල්ල හරි දක්ෂයි. කම්මැලි නෑ. හොඳට හැමදේම හොයලා බලලා කරනවා. දවසක් කාලි මෙහෙම හිතුවා. දැන් අපේ නෝනට හරි කීර්තියක් පැතිරලා තියෙනවා. මොකද්ද කීර්තිය? ඔව් මේ වේදහිකා හරි සෞම්‍යයි. සෞම්‍ය සිත් ඇති කෙනෙක්. ඔව් හරි යටහත් පැහැතුම් ඇති කෙනෙක්. හරි උපසාන්තයි කියලා පැතිරලා ගියා. එතකොට මේ කෙල්ල කල්පනා කළා මේ අපේ මැඩම්ගේ මේ පැතිරිච්ච ගුණේ හැබෑවටම මෙතුමිය තුල තියනවාද? එහෙම නැත්නම් මේ ඇතුලේ තියාගෙන ඉන්න කෝපය පහල කරන්නේ නැතුව ඉන්නවාද? එහෙම නැත්නම් හැබෑවටම නැද්ද? එහෙම නැත්නම් මම මේ දුක් මහන්සි වෙලා දාඩිය පිරාගෙන වැඩ කරන නිසා ඔක්කොම හොයලා බලලා කරන නිසාද මෑයට මේ කේන්ති නොයන්නේ? මම මේක බලන්න ඕනේ කියලා හිතුවා. එතන මොකද කළේ? ඔව් දාල් වෙලා නැගිට්ටා. නැගිට්ටට පස්සේ වේදේහිකා කාලීට කියනවා හේජේ කාලී ඒයි කෙල්ල කියලා සැර දැම්මා. සැර දාලා මොකද තී අද? දවල් වෙලා නැගිට්ටේ. එතකොට මෙයා කියනවා අනේ මුකුත් නෑ මැඩම්. නොවතරකින්චි පාපිදාසි. එතකොට මේ අර වේදිකානා පවිතු කෙල්ල උඹට මුකුත් නැහැ නං. ඒ කියපු විදියට කාලිට තේරුණා හරි. අපේ මැඩම්ගේ ඇතුලේ හොඳට සැරේට තියෙනවා. මෙයා මේ මම වැඩ කරන නිසායි මේ ලෝකෙට මෙයා මේ පෙන්නගෙන ගියේ. කාලි කල්පනා කළා හැබැයි තව අවසල ගන්න ඕනේ. දැම්ම මේක තීරුම බේරුම කරගන්න අමාරුයි. පහවදාත් අර කලින්ටත් වඩා දාල් වෙලා නැගිට්ටා. නැගිට්ට ගමන් වේදේහිකා නෝන ආවා බැලුවා ඒ කෙල්ල උඹ ඊත් නැගිට්ට නේද දාල් වෙලා අදත් තී නැගිට්ට නේද කියලා ඔන්න බයින්න පටන් ගත්තා. බයින්න පටන් ගන්නකොට කෙල්ල කල්පනා කරනවා හරි අපේ මැඩම්ගේ හිතේ ඔව් මොකක්වත් අනුකම්පාවක් එහෙම එකක් නැහැ. මේ මම වැඩ කරපු නිසායි මෙයා මේ නිවිලා ඉඳලා තියෙන්නේ. මං තව අවුලුවන්යන් කියලා හිතුවා. හිතලා ඊට පහවදා
ඊටත් වඩා පමා වෙලා නැගිට්ටා. නැගිට ගමන් අර වේදහිකාට ඉවසුන්නේ නැහැ. වේදහිකා දැන් බලන්න මෙච්චර කාලයක් ඒ ගෙදර වැඩ කරපු කෙල්ල. දැන් අනුකම්පා මාත්‍රයක් නැහැ. එයාගෙන තිබුණ කොහොමද? හරි සෞම්‍යයි. ඔව් යටාත් පවතුම් වලින් යුක්තයි. හරි උපසාන්තයි. මේ නෝනා පොල්ලක් අරගෙන ගහගෙන ගිහින් ඔලුවටත් ගැහුවා. ඔලුව පැලුණා. ලේ වැක්කිරුණා. කෙල්ල පැන්න එළියට. පැනලා වීදියේ දිගේ කෑ ගහගෙන ගියා මේන් බලන්න පින්වත්නි මැඩම් කරපු දේ. මේ ඔහෙලා කිව්වා හරි සෞම්‍යයි කියලා. හරි යටහත් පැවතුම් තියනවායි කියලා. හරි උපසාන්තයි කියලා. කෝ මේ මගේ ඔළුවට ගැහුවා මේ මං චූට්ටක් පමා වෙලා නැගිට්ටා කියලා. එතකොට එයාගේ කාලයක් ගියාට ඊට පස්සේ එයාගේ අපකීර්තිය පැතිරලා ගියා. චණ්ඩි වේදහිකා මෙතිනී චණ්ඩි අනිවාතා යටහත් පැවතුම් නැහැ. අනුපසන්න කිසිම සාන්ත බවක් නැහැ කියලා. මේක හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වගේ කියනවා සමහර අය. සමහර අයගේ තියෙන සෞම්‍ය බව, යටහත් පැවතුම් බව, උපසාන්ත බව තියෙන්නේ කවුරු හරි බයින්නකම් විතරයි කියනවා. හරිම පුදුමයි. බුදු කෙනෙකුගේ මේ අත්දැකීම. උන්වහන්සේ ජීවිතය ගැන කියන දේ. හරි කෙනෙකුගේ සෞම්‍ය බව, කෙනෙකුගේ යටහත් පැවතුම් බව, උපසාන්ත බව තියෙන යාට දොස් කියනකම් විතරයි කියනවා. එයාට දොස් කියපු ගමන් අර යටහත් පහත් බව, සෞම්‍ය බව, උපසාන්ත මුකුත් නැහැ කියනවා. එතකොට නමුත් හැබෑම කෙනා එහෙම නෙමෙයි කියනවා. එයාට දොස් කිව්වා. එයාට අමනාප වචන ඇහුණත් එයාට. එයා ඒත් ඉන්නව නම් සෞම්‍යව. එයා ඒත් ඉන්නව නම් යටහත් පහත් බවින් යුක්තව. එයා ඒත් ඉන්නව උපසාන්තව. අන්න එයා තුල තියෙන සෞම්‍ය බව හැබෑ එකක් කියනවා. එයා තුල තියෙන යටහත් පැවතුම් බව හැබෑ එකක් කියනවා. එයා තුල තියෙන කීකරුකම හැබෑ එකක් කියනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ඒ වගේම සමහරු හරි සෞම්‍යයි. යටහත් පැවතුම් බවින් යුක්තයි, උපසාන්තයි. එයාට හොඳට සලකනකම් විතරක්. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පිරිකර ලැබෙනකොට හරි සෞම්‍යයි කියනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලැබෙද්දී හොඳ යටහත් පහත් බවින් යුක්තයි කියනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලැබෙද්දී හොඳ සාන්තයි කියනවා. ඒ සාන්ත බව තියෙන්නේ කුමක් තියෙනකන් අරවා ලැබෙනකන් විතරයි කියනවා. ඒවා නොලැබිච්ච ගමන් අර මුකුත් නැහැ කියනවා. සෞම්‍යකමත් නැහැ, යටහත් පැවතුම් කමත් නැහැ, උපසාන්ත කමත් නැහැ කියනවා. එතකොට මේවත් කෙනෙකුට තියෙන්නේ ලාභයක්. එයාට සලකනකම්, එයාට කැම්පින් දෙනකම්, ඇඳුම් පැළඳුම් දෙනකම්, එයාට හොඳට සලකනකම් විතරයි කියනවා. එයා තුල තියෙන යහපත් ගතිගුණ තියෙන්නේ. ඒ සැලකිල්ල පොඩ්ඩක් යහම වෙච්ච ගමන් අර යහපත් පැවතුම් එකක්වත් නැහැ කියනවා. එහෙම වෙන්න එපා කියනවා. දේශනා කරනවා කෙනෙක් සෞම්‍ය වෙන්න ඕනේ ධම්මං ඒව සක්කරන්තු. ධර්මයටම සත්කාර කරමින්. ධම්මං ගරු කරන්තු. ධර්මයටම ගරු කරමින්. ධම්මං අපචායමානෝ. ධර්මයටම ගෞරව සම්මාන පුද පූජා කරමින්. එහෙම කරලා හික්මෙන්න කියන සුවච වෙන්න. සුවච කියන්නේ කියන දේ අහන්න කියනවා. එතකොට කෙනෙකු සුවච වෙන්න ඕනේ ධර්මයට තියෙන ගරු කිරීමක් හැටියටයි. එතකොට කෙනෙක් සුවච වෙලා ඉන්නවා නම් එයාට සලකනකම් විතරක්. එතකොට ඒ සුවචකම, ඒ කීකරුකම හැබෑ එකක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ සලකන වෙලාවට කීකරු වෙලා ඉන්න එක ඒක කීකරුකමක් කියලා කියන්නේ නැහැ කියනවා. කීකරුකම කියලා කියන්නේ ධම්මං අපචායමානෝ සුවචෝ හෝති සෝචස්සතං ආපජ්ජති තමහං සුවචෝති වදාමි. කීකරුකම කියලා කියන්නේ ධර්මයටම සත්කාර සම්මාන දක්වලා ධර්මයටම ගරු කළා යා කීකරු වුණා නම් අන්න ඒකට තමයි කියනවා කීකරුකම කියලා කියන්නේ. ගුණවත්කම කියලා කියන්නේ. එතකොට බලන්න පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක වූ අපෙන් බලාපොරොත්තු උනේ
මොන විදිහ එකක්ද? උන්වහන්සේ වදාළ ධර්මයට ගරු කරන සමාජයක්. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ ධර්මයට සත්කාර කරන සමාජයක්. ධර්මයටම සැලකිලි සම්මාන දක්වන සමාජයක්. මොකද ධර්මයට සැලකිලි සම්මාන දැක්වුවොත් විතරයි එයා හරි දේ අල්ලගෙන එයාට රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තව කෙනෙක් මිහිරි වචන කියනකම් විතරක් කීකරු වෙලා. ඒ කෙනාගේ වචන යහම වෙච්ච ගමන් අකීකරු වුණා නම් එතකොට යා ධර්මයේ අල්ලපු කෙනෙක් නෙමෙයි. තව කෙනෙකුගේ ලාභ සත්කාර සම්මාන ලැබෙද්දි විතරක් කීකරු වුණා නම් ඒක නොලැබෙනකොටම අකීකරු වුණා නම් එයා එතකොට සලකලා තියෙන මොනවටද? ලාභ සත්කාර වලට. හැබැයි ධර්මයට සලකලා ධර්මයට ගරු කරලා ධර්මයේ හැසිරෙන කෙනෙක් හැටියට යා කීකරු වුණා නම් ඒක අර වගේ දේවල් අභියස වෙනස් වෙන්නේ නැහැ. කවුරුත් මුකුත් බැන්න කියලා එයාගේ තියෙන ගුණවත්කම වෙනස් වෙන්නේ නැහැ. එයා තුල තියෙනවා නම් දයානුකම්පාවක් ඒක වෙනස් වෙන්නේ නැහැ. එයා තුල තියෙනවා නම් කීකරුකමක්, සෞම්‍යකමක්, ශාන්ත බවක් ඒක තියෙන්නේ අර තව කෙනෙකුගේ සැලකිල්ල බලාගෙන නෙමෙයිනේ. ඒක තියෙන කුමක් හැටියටද? ඔව් ධර්මයේ හැසිරීමක් හැටියට, ධර්මයට කරන ගෞරවයක් හැටියට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මහණෙනි ධර්මයටම ගරු සත්කාර කරන්න. ධර්මයටම සත්කාර සම්මාන දක්වන්න. ධර්මයටම සත්කාර සම්මාන දක්වන කෙනා අර ධර්මයේ සඳහන් ගුණ ඇති කරගන්නවා. එතකොට කෙනෙකුට වෙන්න පුළුවන් ධර්මයට සත්කාර සම්මාන දක්වනවා කිව්වහම කෙනෙක් කල්පනා කරේ දැන් මම ධර්මයට සත්කාර සම්මාන දක්වනවම කිසි කෙනෙක් ඉන්නේ අහන්නේ. ඒ මොකද්ද? ඔව් අසනීපයක්. ඒ කියන්නේ එයා තුල ධර්මයේ මොකක්වත් නිකන් වචන ටිකක් විතරක් තියෙයි. ඊට වඩා දෙයක් නම් එයාගේ ජීවිතේට ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අපිට මේ පස් ආකාරයකින් ආකාර පහකින් මේ අනුන්ගෙන් එක එකව අහන්න ලැබෙනවා කිව්වා. ආකාර කීයකින්ද? පහකින් අහන්න ලැබෙනවා. එකක් තමයි අපිට මේ සුදුසු වෙලාවටත් අනුන්ගෙන් එක එකව අහන්න ලැබෙනවා. නුසුදුසු වෙලාවෙදි අහන්න ලැබෙන මේ එකක් කියනවා. ඊළඟට සත්‍ය දේවලුත් අහන්න ලැබෙනවා. අසත්‍ය අභූත චෝදනාත් අහන්න ලැබෙනවා. මේ දෙවෙනි එක කියනවා. තුන්වෙනි එක මෘදු භාෂාවෙනුත් අහන්න ලැබෙනවා. පරුස වචනේනුත් අහන්න ලැබෙනවා. මේ තුන්වෙනි එක කියුවා. ඊළඟට අත්ථ සංහිතේනවා අනත්ථ සංහිතේනවා. යහපත ඇති කරන දේවලුත් අහන්න ලැබෙනවා. අයහපත ඇති කරන දේවලුත් අහන්න ලැබෙනවා. මෙත්ත චිත්තාවා දෝසාන්තරාවා මෛත්‍රියෙන් කියන ඒවා අහන්න ලැබෙනවා. තරහෙන් කියන ඒවත්. එතකොට මේකෙන් අපිට ලෝකෙ කිසි කෙනෙකුට බේරෙන්න බෑ. මොකද හේතුව මේ පස් ආකාරයට අපිට අනිවාර්යයෙන්ම අපේ කන් වල වදිනවා මෙව්වා. සුදුසු කාලයට අහන්න ඒවත් හම්බ වෙනවා. ඔව් නොඇසුවිති වෙලාවෙ අහන්න ඕන දේවත් අහන්න ලැබෙනවා. ඒ පළවෙනි එක. ඔව් සත්‍යනුත් අපිට අහන්න ලැබෙනවා. අභූත දේවලුත් අහන්න ලැබෙනවා. මෘදු වචන මෘදු මොලොක් වචනේනුත් අපිට අහන්න ලැබෙනවා. ඔව් දැඩි පරුස වචනේනුත් අපිට අහන්න ලැබෙනවා. ඔව් යහපත පිණිස පවතිනවත් අහන්න ලැබෙනවා. අයහපත පිණිස පවතිනවත් අහන්න ලැබෙනවා. මෛත්‍රී සිතිනුත් අහන්න ලැබෙනවා. ද්වේෂ සහගතවත් මේ අහන්න ලැබෙනකොට ඒ පස් ආකාරයෙන් කොයි විදිහට අහන්න ලැබුණත් හිතන්න කියනවා මං නම් මේ හිත වෙනස් කරගන්නේ නැහැ. මට මතකයි මගේ ගුරු හාමුදුරුවෝ ශේරිවිල අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ තවගස්සාරි සුමේදංකර නායක හාමුදුරුවෝ හරි ලස්සන කතාවක් කිව්වා. එක උපාසකමක් කෙනෙක් කෙනවලු හරියට බයිනවලු. පොඩ්ඩක් යහම වෙනකට. දවසක් මේ ඉන්නවනේ හිමයිනේ. ඉතින් මේ අම්මා හරියට බැන මේ හාමුදුරුවන්ට බැන එනවලු ඉස්සරහට. එනකොට නායක හාමුදුරුවෝ යවලු මොකද අම්මා කියලා. අහපු ගමන් අර මෛත්‍රී නැහි අම්මා කියලා බැලුවල නැවතුලා අම්මා තමයි කියලා ගියාලු. එදා ඉඳලා බැන්නේ නැහැ කිව්වා. දමලර අම්මා කියලා කතා කරපු වචනෙට
අරයාගේ හිත වෙනස් වෙලා ගියා. එතකොට ඔක අපිට නායක හඳුරු කිව්වේ. නචේවනෝ චිත්තං විපරිණතං භාවිසිත. අපේ හිත වෙනස් කරගන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. නච පාපිකං වාචා නිච්ඡාරිස්සාමි. පවිතු වචනයක් පිට කරන්නේ නැහැ කියලා. මොකද හේතුව දැන් මේකෙදී අපි හිත වෙනස් කරගත්තොත් ඊට පස්සේ පිට වෙන වචන ගැන අපිට වගකීමක් නැහැ. ඒ කියන්නේ අපි දන්නේ ඊට පස්සේ ඇවිලිලා ගියොත් මොනවා කතා වෙවි ඉස්සරහට යනවද කියලා හොයන්න බෑ. මොකද හේතුව අපි එකක් කියනකොට අර පැත්තෙන් දෙකක් කියන්න පුළුවන් නේ. ඊට පස්සේ ඒක අපි ඒක වහන්න මෙහෙන් තව හතරක් කියන්න ඕනේ. ඒ නිසා නච පාපිකං වාචං නිච්ඡාරේසාමි. පවිතු වචනයක් නිකුත් කරන්නේ නැහැ. හිතානුකම්පිය විහෙරිස්සාමි. හිතානුකම්පීව වාසය කරනවා. මෙත්ත චිත්තා මෛත්‍රී සිතින් න දෝසන්තර තරහ සිතින් නොවේ. පංච පුද්ගල මෙත්තා සහගතේන චේතනා පරිත්වා වේරිස්සාමි. ඒ බයින පුද්ගලයාට දැන් අර පස්සාකාරයක් තියෙනවනේ. පස්සාකාරයෙන් මේවා කරද්දී ඒ කොයි විදියට ආවත් දැන් අපි හිත පෙළෙනවා කියමු ගරහලා බැනලා කළා. එතකොට තංච පුද්ගල මෙත්තා සහගතේන චේතනා පරිත්වා වේරිස්සාමි. ඒ පුද්ගලයාට මෛත්‍රී චිත්තය පතුරවා වාසය කරමි. තදා රම්මනංච සබ්බාවන්තං ලෝකං. ඒ අරමුණටත් ඒ වගේම සියලු ලෝකයාටත් මෛත්‍රී සිත විපල වූ මහත්ගත අප්‍රමාණ දස දිශාවට ප්‍රමාණ රහිතව පැතිර යන වෛර නැති තරහ නැති මෙසිත වඩන්නෙමි කියලා හික්මෙන්න කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උපදේශ නිසා නේද එකල්ල වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාට සුවසේ ධර්මචාරිකාවේ යන්න පුළුවන් වුණේ. ඇයි බොහෝ විට ඒ කාලේ බ්‍රාහ්මණ සමාජයේ ගොඩාක් මේ ගැරහීමට අපහාසයට භික්ෂුන් වහන්සේලා ලක් කළේ නැද්ද? ඒ දේවල් ප්‍රශ්නයක් බවට පත් නොවි තමන්ගේ පාඩුවේ මේ ධර්මයේ යන්න පුළුවන් වුණේ මොකද? මෛත්‍රී චිත්තය නිසා. ඉතින් මේ මෛත්‍රී චිත්තය සමහර අවස්ථාවල් තියෙනවා මේ ගිහි ගෙවල් වල අය. අර එක තැනක තියෙනවා එක ලේලි නැන්ද ගිහිල්ලා මොකක් හරි වැඩකට ලේඩි ඒ ගෙදර ඉන්නවා. එතකොට ඒ ගෙදර තිබුණා උග්ගසක් දොර මුල්ලේ. රාතන් වහන්සේ නම පිණිසගා වැඩියට පස්සේ වැඩ ඉන්න කියලා අර උග්ගහ මිරිකලා උක්පැණි පූජා කළා. උන්වහන්සේ වැළඳුවා. ඊට පස්සේ ගෙදර තිබුණා මේ හාල්. ඒකින් දානේ පොඩ්ඩක් හදලා පූජා කළා. කළාට පස්සේ දැන් ඔන්න හවස් වෙලා නැන්දම් ආවා. ඇවිල්ලා ලේලිගෙන් ඇහුවා කෝවර උග්ගහ. ලේලි කිව්ව නැන්දේ මම පූජා කළා. කොමෙකි හාල් නැන්දේ පූජා කළා. කියලා ඇහුවා. අහලා ළඟ තිබුණා පුටුව. ගාත්ත පුටුව මේකත් කියලා ගැහුවා ඔලුවට පුටුවෙන්. අර කෙනා මුකු තරහක් නැහැ. මේ සිතින් ඉවසගෙන හිටියා. එහෙම මැරුණා. දෙවියන් අතර උපන්නා. දැන් බලන්න තමන්ගේ කුසල් සිතට හානි නොකර ගැනීම. තමන්ගේ මෙත් සිතට මේකෙන් අපිට තේරෙනවා සමාජය තුළ අපිට අපි හැමතිස්සෙම සාධාරණේ බලාපොරොත්තු වීමෙන් තමයි බොහෝවිට අපිට තියෙන කුසල් නැති වෙන්න හේතු වෙන්නේ. ඇයි මම මෙහෙම ඉඳෙද්දි ඇයි මට මෙහෙම වෙන්නේ? එතකොට අපි බලාපොරොත්තු වෙනවා මොකද්ද? සාධාරණයක්. මේ සමාජයෙන් කිසි දවසක සාධාරණේ බලාපොරොත්තු නොවිය යුතුයි. අපි ජාතක කතාවක අහලා තියෙනවනේ අර මිනිස්සෙක් අතරමං වෙලා වලක වැටලා හිටියා කන්න නැතුව. ඉඳිදි වඳුරෙක් තමයි මේ මිනිස්සයව ගොඩ ගත්තේ. ගොඩ ගත්තට පස්සේ වඳුරට හරි මහන්සි. වඳුරා මොකද උනේ? අර මිනිස්සේ ගොඩක් නිදාගත්තා. එතකොට අර මිනිහා නැගිටලා මිනිහා මොකද කළේ? ගලක් අරන් අර වඳුරට උදව් කරපු යහපත කියා දීපු යහපත පෙන්නපු කෙනාට ගහන ලෝකේ. ඊට පස්සේ මේ වඳුරා ලේ ගලන හිසින් යුක්තව ගහට නැග්ගා. දැන් අර මිනිස්සයා පාරේ අතරමං වෙලා කැලේ ඇතුලේ
ලී ගලන හිසින් යුක්ත ඔළුව අතගගා අර වඳුර අර මනුස්සයට පාර පෙන්නනවා. එතකොට බලන්න මේ නිසා අර අපිට අර මේ සමාජය තුල අපි මෙච්චර අවංක වෙලා ඉඳිද්දී ඇයි අපිට මෙහෙම කරන්න කී කල්පනා කළොත් අපිට අර පස්සාකාරයට මේ බාහිර ලෝකෙන් එන වචනපත පස්සාකාරයට හම්බෙන්න වචන ගැන අපි දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළේ මොකද්ද? සුදුසු කාලෙත් අපිට අහන්න ලැබෙනවා. නුසුදුසු වෙලාවටත් අපිට අහන්න ලැබෙනවා. ඊළඟට සත්‍යේනුත් අපිට අහන්න ලැබෙනවා. අභූතෙන් අහන්න ලැබෙනවා. මිහිරි වචන වලින් අහන්න ලැබෙනවා. පරුස වචන වලින් අහන්න ලැබෙනවා. ඊළඟට යහපත් දෙයින් අහන්න ලැබෙනවා. අයහපත් දෙයින් අහන්න ලැබෙනවා. මෛත්‍රියෙන් අහන්න ලැබෙනවා. දේශයෙන් අහන්න ලැබෙනවා. මේවා අහන්න ලැබෙන ගානේ අපි වෙනස් වෙන්න ගත්තොත් අපිට මේ මෛත්‍රී සිත දියුණු කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි අපේ හිතට පූර්ව යෝජනාවක් දීලා තියන්න කිව්වා. මොකක්ද? මම මේකට කලබල වෙන්නේ නැහැ. මම මේකට කලබල වෙලා නපුරු වචන පිට කරන්නේ නැහැ. මං හිතානුකම්පීව වාසය කරනවා. මම මෛත්‍රියෙන් ඉන්නවා. මං තරහ ගන්න නැහැ කියලා ඒ පුද්ගලයාට මෙත් සිත වඩන්න කිව්වා. ඊට පස්සේ මේ පුද්ගලයාගේ මෙත් සිත වැඩිල්ල නොනැවති මේ සකල ලෝකේටම මෙත් සිත වඩන්න කිව්වා. ඒක මේ වගේ දෙයක්. දැන් බලන්න මේ කොච්චර ඒක මහා අමුතු දෙයක්. මහණෙනි උදැල්ලක් පසක් අරගෙන පුරුෂයෙක් එනවා. ඇවිල්ලා කියනවා බලාපල්ලා මම මේ මහ පොළව අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. කියලා මොකද කරන්නේ? මහ පොළොව හාරනවා, පස් වීසි කරනවා, කෙල ගහනවා, චූ කරනවා. දැන් මෙයා මහ පොළොවට එක එක දේවල් කරනවා. කරලා මහ පොළොවට බනිනවා. මහ පොළොව හැරියන් අනිත් පැත්ත. මහ පොළොව හරියන් අනිත් පැත්ත. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර පුද්ගලයාට පුළුවන්ද මේ මහ පොළොව නොපොළොව කරන්න? මහ පොළොව අනිත් පැත්ත හරවන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ කරන්න බෑ කියනවා. තංකිස හේතු ඇයි අයං හි බන්ති මහා පඨවි ගම්බීරා අපමෙය්‍යා. ස්වාමීනි මේ මහා පෘථුවිය ගැඹුරුයි ප්‍රමාණ කළ නොහැකි. ඒ නිසා මේක කරන්න බෑ. මේ කරන්න හදපු පුද්ගලයාම වෙහෙසටපත් වෙනවා විතරයි කිව්වා. ආන්නේ වගේ තමයි මහණෙනි මේ එන පස්සාකාර වචන කාලටත් අකලටත් ඇහෙන දේවල් අසත්‍යේනුත් සත්‍යේනුත් ඇහෙන දේවල් මෘදුවත් නපුරු ලෙසත් ඇහෙන දේවල් අර්ථවත් ලෙසත් අනර්ථ ලෙසත් ඇහෙන දේවල් මෛත්‍රියනුත් දේශයනුත් ඇහෙන දේවල් ඒවා ඇහෙද්දි හිතනවා නම් මම මේ මොනවා වුණත් මම මේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පවිතු වචනයක් මගේ කටින් පිට කරන්නේ නැහැ. හිතානුකම්පීව වාසය කරනවා. මෛත්‍රියෙන් වාසය කරනවා. තරහ සිතින් නොවේ. මම ඒ කෙනාට මෛත්‍රී වඩනවා. මම මේ ලෝකයට මෙසිත වඩනවා මහ පොළොව වගේ. පඨවි සමේන චේතසා. මහ පොළොව වැනි සිටින්. ඒ කියන්නේ ඒකට මහ පොළොව කාටවත් මහ පොළොවට මොනවා කළත් මහ පොළොව හැරුවා කියලා. මහ පොළොවේ පස්සේ එහෙට මෙහෙට වීසි කළා කියලා. මහ පොළොවට කෙල ගැහුවා කියලා. මුත්‍රා කළා කියලා. මහ පොළොව ඇවිස්සෙන්නේ නැහැ. මහ පොළොව වෙනස් වෙන්නේ නැහැ. මහ පොළොවට බැන්න කියලා. මහ පොළොවට මුකුත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වාසය කරන්න. ඒ විදිහට හික්මෙන්න කිව්වා. ඊළඟට දේශනා කරනවා ආකාශේ. මහණෙනි පුද්ගලෙක් කෙනා ඇවිල්ලා කහ පාට හෝ වෙන වර්ණ අරන් ඇවිල්ලා කියනවා මේන් බලාපන් මං ආකාශයේ පින්තූර ඇඳලා පෙන්නනවා. ආකාශයේ පින්තූර ඇඳලා පෙන්නනවා කිය කෑ ගහනවා. බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි අර පුද්ගලයාට පුළුවන්ද ආකාශයේ පින්තූර අඳින්න? බෑ ස්වාමීනි. ඇයි කියනවා? භාග්‍යතුන් වහන්සේ අහස අරූපී දෙයක් කියනවා. නිදර්ශන රහිත එකක් කියනවා අහස. එතකොට මේ ආකාශයේ චිත්‍ර අඳින්න ගියොත් ඒ චිත්‍ර අඳින්න ගියපු පුද්ගලයාමයි මෙහිසටපත් වෙන්නේ. ඉතින් මේ වගේ තමයි කියනවා අර වචන ඇහෙද්දි පස්සාකාරයට වචන ලෝකෙන් ඇහෙනකොට එයා ඒක ගණන් නොගෙන එයා ඒකට හිත කලබල කරගන්න නැතුව
වෙනස් කරගන්න නැතුව. එයා පවිතු වචන කතා කරන්නේ නැතුව. එයා මෛත්‍රී චිත්තයෙන් වාසය කරනවා නම් හිතානුකම්පියෝ ඊළඟට එයාට මෙත්සිත වඩනවා නම් එයා හැමෝටමත් මෙත්සිත වඩනවා නම් ආකාශය වැනි සිතින් අහස වගේ සිතකින් එයා වාසය කරනවා නම් අන්නේ විදිහට ඉන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුද්ගලෙක් කෙනා ගංගා නදිය ළඟට ඇවිල්ලා ගිය උළු හත්තක් අරන්. ඇවිල්ලා කියන මේ බලාපන් මම මේ ගලන වතුර රත් කරනවා. එයාට පුළුවන් ද ඇවිල්ලා ගිය උළු හත්තකින් ගලාගෙන යන ගංගා නදියේ වතුර රත් කරන්න? බෑ. එතකොට එයා මේ රත් කරන්න කී ගංගා නදියට මොන තරම් ඇවිලෙන උළු වතු දැම්මත් රත් වෙන්නේ නැහැ. එතකොට අහනවා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඇයි ස්වාමීනි ගංගා නදිය ගැඹුරුයි අප්‍රමාණයි කියනවා. මේක කිසි දවසක ලේසි වැඩන්නේ මේ කියනවා මේ උළු වතුලින් රත් කළා ගංගා නදියේ වතුර රත් කරන එක. ඒ අන්නේ වගේ මහණෙනි. ඔව් කලින් කලටත් ඔබට අහන්න ලැබෙයි කියනවා. ඔව් නුසුදුසු වෙලාවටත් අහන්න ලැබෙයි කියනවා. ඊළඟට ඔබට සත්‍යේනුත් අහන්න ලැබෙයි කියනවා. අසත්‍යේනුත් අහන්න ලැබෙයි කියනවා. ඊළඟට ඔබට මෘදු වචනේනුත් අහන්න ලැබෙයි කියනවා. ඔව් නිന്ദා පරුස බස් වලිනුත් අහන්න ලැබෙයි කියනවා. ඊළඟට ඔබට යහපත් දේනුත් අහන්න ලැබෙයි කියනවා. අයහපත් දේනුත් අහන්න ලැබෙයි කියනවා. ඔබට මෛත්‍රියනුත් අහන්න ලැබෙයි කියනවා. ද්වේෂයනුත් අහන්න ලැබෙයි කියනවා. ඒ සෑම වෙලාවෙම ඔබ ඉන්න කියනවා ගංගා නදිය වගේ. ඔබ ගංගා නදිය වගේ ඉන්න කියනවා. එහෙම යමෙක් කියනවා නම් ඔබට ඒ කියන කෙනා කෙරෙහි මෛත්‍රී චිත්තේ පතුරවන්න කියනවා. සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මේ සිත වඩන්න කියනවා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ එක තැනක තියෙනවා මෛත්‍රිය ගැන කතා කරද්දී දැන් ගොඩාක් වෙලාවට මේ ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී හරියට මේ නොපෙනෙන ලෝකෙන් අමනුෂ්‍යයන්ගෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අර පෝය කරන තන විස්තර වෙනවා. වික්ෂුන් වහන්සේලා පෝය කරන රැස් වෙනවනේ මාශ්‍ර දේවතාවන්. එතන තියෙනවා අමනුෂ්‍යයන්ගෙන් යම් තැනක කරදරේ ඇති වෙන තිබුණොත් පෝය කරන්නේ නැතුව යන්න කියනවා එතනින්. ඒ කියන්නේ ඒ තරම් මේ කාලෙත් මේ නොපෙනෙන ලෝකෙන් පවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී කරදර වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ හැම තිස්සෙම විසඳුමක් හැටියට පෙන්වන්නේ මොකද්ද? මෛත්‍රියමයි. මෛත්‍රියම තමයි පතුරවන්න කියලා උන්වහන්සේ නිතර පෙන්වා දුන්නේ. උන්වහන්සේ මෛත්‍රී පතුරවන හැටිත් කියලා දුන්නා නේ. ඉමේ සත්තා අවේරා හොන්තු. මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා අභ්‍යාපජ්ජා හොන්තු. තරහ නැත්තෝ විත්වා අනීගා හොන්තු. දුක් පීඩා නැත්තෝ විත්වා සුඛී යත්තානං පරිහරන්තු. සුවසේ ජීවත් වෙත්වා. දැන් තමන් ගැන හිතන්න කියනවනේ මේ විදිහට නේ. අහං අවේරෝ හෝමි. මම වෛර නැත්තෙක් වෙම්මා. හෝමි කියලා කියන්නේ වෙමි කියන්නත් කියනවා වෙම්වා කියන්නත් කියනවා. එතකොට මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා මේ විදිහට වඩන්න කියනවා. දැන් මේ මෛත්‍රිය ඒ විදිහට මේ සියලු සත්‍යයන් කෙරේ පතුරවන්න කිව්වහම සමහර කෙනෙක් තර්ක කරගන්නවා. කොහොමද? ඇයි මේ මෛත්‍රිය වඩනකොට අපි මම කියනවනේ. අපි කියනවනේ. කමක් නැද්ද ඒක කියලා අහනවා. දැන් බලන්න අර කියන්නේ මේ ගුණයක් වඩනවට වඩා එයා කැමති තර්කයක පැටලෙන්නයි. එතකොට සමහරට එයා තුල අර මිලෝ හසරක අවබෝධයක් නැහැ. එයාට පෙන්눔 කරන්න ඕනේ ලෝකෙට මොකද්ද? එයා හරියට නිකන් මෙයාට විදර්ශනා වැඩිලා මේ. එයා කැමති නෑ මම කියන වචනේවත් පාවිච්චි කරන්න. ඉතින් එහෙම මේ අර මාන්නෙන් කුසල් වනස ගන්න අය ඉන්නවා. දැන් මේ අපි කතා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනානේ. එතකොට උන්වහන්සේ මේ වෙනස්කම් හොඳට දන්නවා. ඉතින් සමහර කියන කොහෙද එහෙම සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියලා ඕන බයිනෝ. අපි දන්න මේ අපි ඉගෙනගත්තු ධර්මිතේ බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ අසත්පුරුෂ කියලා ભેදයක් පෙන්නලා නැද්ද? කල්යාණ මිත්‍ර පාප මිත්‍ර කියලා ભેදයක් පෙන්නලා නැද්ද?
පෙන්නලා තියෙනවා. මව්පියන්ට සැලකුවොත් පින් රැස් වෙන්නේ නැද්ද? මව්පියන් ඝාතන වුණොත් ආනන්තරීය පාප කර්ම වෙන්නේ නැද්ද? සාමාන්‍යයට දන් දීමත් ඊළඟට ගුණධර්ම පුරුණයට දන් දීමත් අෂ්ටාරි පුද්ගල සංඝරත්නය දන් දීමත් අතර පිනේ වෙනස්කම් නැද්ද? ඉතින් මේ ඔක්කොම සත්‍ය පුද්ගල ભેදේනේ. ඉතින් මේවා පෙනි සමහරු කියනවා නෑ කොහෙද ඉන්නේ කියලා අහනවා. එතකොට ඒ වෙලාවට කරන්න තියෙන හිමීට දෙහි කට්ටකින් අයින්න. රිදුනද? සත්වෙක්ද? කියලා අහන්න. ඒ මොකද හේතුව? ඒ පෙන්වන්න හදන්නේ මොකද්ද? අවබෝධ වෙලායි. සත්‍ය පුද්ගලික නෑ අවබෝධ වෙලායි. අවබෝධ වෙලා නැතිනම් බය නැතුව අනින්න. දෙහි කට්ටකින්. වෙන කටුල්ලන් යන්න එපා විසනේ. එතකොට මේ ඒ වගේ අර හිස් කතා නිසා ඒ වගේ අධර්මය අහන්න ගියොත් අධර්මයට කෙනෙක් පැටලෙන. බුදුරජාන් වහන්සේ වදාළේ සත්‍ය පුද්ගලෙන් නැහැ කියලා නෙමෙයිනේ. උන්වහන්සේ වදාළේ කොහොමද නැත්තේ? ආත්මයක් නැත්තේ. ආත්මයක් කිවි තමාගේ වසඟේ පවත්වාගත හැකි ස්ථිර දෙයක් නැත්තේ. ඉතින් මේක හරියට තේරුම් ගත්තේ නැති එක්කෙනා අර වචනේ අල්ලගෙන මහා අවබෝධ වුණා වගේ පෙනී හිටින්න පුළුවනි. ඊළඟට දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබිලා තියෙනවා මේ බලල් හැමින් කරපු පර්ස්. බුද්ධ කාලේ කියනවා මහණෙනි දන්නවනේ අර බලල් හැමින් කරපු පර්ස් එක. ඒක හරි මෘදුයි කියනවා. මෘදුයි මොලොක් ඒක නිකන් හිඹුල් පුළුන් වගේ කියනවා. කොච්චර හරි මඩ කළා සද්දයක් එන්නේ නැහැ කියනවා. මොනවා කළත් පොඩි කළත් ඇතිල්ලුවත් සද්දයක් එන්නේ නැහැ කියනවා. කවුරු හරි කෙනෙක් මේ බලල් හැමින් කරපු පර්ස් එක මම සද්ද කළා පෙන්නන්නම් කියලා. කොච්චර ලී දාලා ගල් දාලා ඇතිල්ලුවත් සද්දයක් එන්නේ නැහැ කියනවා. ඒ වගේ ඔබත් හිතන්න කියලා කියනවා. ඒ සද්දයක් කරන්න එපා කියනවා. අර බලල් හැමින් කරපු පර්ස් එක ලී කැරි දාලා ඇතිල්ලුවට ගල් කැට වලින් ඇතිල්ලුවට සාද්දේ නෑ වගේ ඔබව අතුල්ලයි කියනවා අර වචන වලින්. සද්ද ගන්න. සද්ද දෙන්න එපා කියනවා. ඒ නිසා මේ කලට හෝ අකලට හෝ මොනවා අහන්න ලැබුණත් සත්‍යෙන් අහන්න ලැබුණත් අසත්‍යෙන් අහන්න ලැබුණත් මෘදු මිහිරි දෙයින් අහන්න ලැබුණත් දුෂ්ට නපුරු දෙයින් අහන්න ලැබුණත් යහපත් දෙයින් අහන්න ලැබුණත් අයහපත් දෙයින් අහන්න ලැබුණත් මෛත්‍රියෙන් අහන්න ලැබුණත් දේශයෙන් අහන්න ලැබුණත් ඒ හැම වෙලාවෙම ඔබ ඉන්න කියනවා හිත කලබල කරගන්නේ නැහැ කියලා. ඊළඟට හිතන්න කියනවා නපුරු වචනයක් පිට කරන්නේ නැහැ කියලා. ඊළඟට හිතානුකම්පීව වාසය කරනවා කියලා හිතන්න කියනවා. මෛත්‍රී චිත්තයෙන් වාසය කරනවා කියලා හිතන්න කියනවා. තරහ සිතක් නැතු ඉන්නවා කියලා අර පුද්ගලයාට මෛත්‍රී සිත පතුරවන්න කියනවා. දැන් මේ කියන එක දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් කෙනෙකුට ඇති වුණොත් ඒ කෙනාට ඒක වීරියත් කළොත් ඒ කෙනාට ඒක කරගන්න පුළුවන් වේවි පිනක් තිබුණොත්. මොකද නැත්තම් සාමාන්‍ය මානසික ස්වභාවය අකුසලයට තමයි හැමතිස්සෙම බර වෙලා තියෙන්නේ. දැන් මේ විදිහට මහ පොළොව වගේ ආකාශය වගේ ගංගාවක් වගේ අර බලල් හැමින් කළ පසුම්බියක් වගේ එයාට පුළුවන් නම් කිසි කලබලයක් නැතුව බාහිර ලෝකයාට විනාශ කරන්න බැරි සිතක් පවත්වන්න. දැන් බලන්න පින්වත්නි මේ ජීවිතේ කයද ප්‍රධාන සිතද? සිතනේ ප්‍රධාන. එතකොට අපි ඒ සිත නම් ප්‍රධාන අපි අවධානයක් දෙන්න ඕනේ හිතට එකතු වෙන දේවල් සම්බන්ධයෙන් නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒක හිතට මිශ්‍ර කරගන්න එපා කිව්වා ද්වේෂය. හිතට මිශ්‍ර කරගන්න එපා කිව්වා එකට එක කිරීම. හිතට මිශ්‍ර කරගන්න එපා කිව්වා මායාව, කපටිකම, දැඩි බව ආදී අකුසල් හිතට වහාම මිශ්‍ර වෙනවා අර අකුසල මුල් තිබුණොත් නේ. ලෝභ, දේශ, මොහ තිබුණොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම නැතුව මෛත්‍රී පුරුදු කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවක් අරගෙන ගිහිල්ලා කියතකින් කපද්දි
කියතකින් කපද්දී එයා තත්‍රාපියෝ මනෝ පදූසෙය්‍ය ඒ වෙලාවට එයාගේ හිත දූෂිත කරගත්තොත් ඒ කිව්වේ තරහ ඇති කරගත්තොත් නමේසෝ තේන ශාසන කරෝ ඔහු මගේ බුදු සසුනේ ක්‍රියාත්මක කෙනෙක් නෙමෙයි කියනවා. එතකොට කියනවා තත්‍රාපියෝ භික්කවේ ඒවං සික්කිතබ්බං ඒ වෙලාවටත් ඔබ මේ විදිහටම හිතන්න ඕන කියනවා. නචේවනෝ චිත්තං විපරිණතං භවිෂති අපගේ සිත වෙනස් කරගන්නේ නැහැ. නච පාපිකං වාචා නිච්චාරේසාම පාවුතු වචනයක් පිට කරන්නේ නැහැ. මිත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරාමි මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරමි. එතකොට මේ විදිහට සියලු ලෝකයා කෙරෙහි මේ සිත වඩාගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය ඒ විදිහට හිතන්න කියනවා. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි මේ කියතෙන් කපද්දිත් හිත දූෂිත කරගන්න නැතුව තරහ ගන්න නැතුව ඉන්න කියලා මේ මා විසින් ඔබට කරන මේ අවවාදේ ඔබ නිතර නිතර හිතුවොත් කියතෙන් කපද්දිත් මම හිත වෙනස් කරගන්න නැහැ කියලා ඔබ නිතර නිතර හිතුවොත් බාහිර වශයෙන් ඔබට ලැබෙන පොඩි වචන වේවා ගොඩාක් වේවා ඔබට ඉවසන්න බැරි එකක් තියෙයිද කියලා අහනවා. ඔබට ඉවසන්න බැරි එක වචනයක් තියෙයිද කියලා අහනවා. ඔබ නිතර නිතර මේ කියතින් කපද්දිත් ඉවසනවා තරහසිතක් පහල කරන්නේ නැහැ කියලා ඔබ හිත හිටියොත් ඔබට මේ ඉවසන්න බැරි වචනයක් තියෙයිද කියලා අහනවා. නොහිතම් බන්තේ ස්වාමීනි ඉවසන්න බැරි වචනයක් නැහැ කියනවා. ඕන එකක් ඉවසන්න පුළුවන් කියනවා. කියතින් කපද්දිත් හිත වෙනස් කරගන්න නැත්තම් අත් කීතින් කපද්දිත් හිත වෙනස් කරගන්න නැත්තම් ඉවසන්න බැරිද යාට? පුළුවන් නේ. ඉතින් මේ නිසා මේ බුදුරජාන් වහන්සේගේ කාලේ මේ වගේ දේවල් ප්‍රායෝගිකව භික්ෂුන් වහන්සේලා කළා. ඒක දැනග තියෙනවා එක තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වුණා. එයා විවාහ වෙලා හිටියේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් මෙයා පැවිදිලා මෙයාගේ පාඩුවේ භාවනා කරගෙන ඉන්නවා. එතකොට දැන් මේ කාටවත් වරදක් නැහැ. මෙයාගේ නෝනාට තිබුණ වෙන සම්බන්ධකම්. ඒ නෝනා බය වුණා මෙයා ආයේ සිවුරු ඇරලා එයිදෝ අත් කියලා බය වුණා. බය වෙලා අර මිනිස්සුන්ට කිව්වා මට නම් සැකයි මෙයා එන්න පුළුවන් සිවුරු ඇරලා. දැන් ওই කැලේට ගියපු එකේ මරන්න කිව්වා. කියලා ඕඩරේ දුන්නා. දුන්නාට පස්සේ දැන් මිනිස්සු බාරගත්ත ඕඩරේ. බාරගෙන භික්ෂු හොයාගෙන ගිය අර බිරිඳ කිව්වා ලකුණු මෙන්න මෙහෙම කෙනෙක් මගේ අපේ කෙනා මේ විදිහට ඇති යන අසවල් කැලේ ඉන්නවා කියලා ආරංචි ගිහිල්ලා මෙන්න මෙහෙම බලන්න මේ නමින් ඇත්තේ මරන්න කිව්වා. එතකොට මේගොල්ලෝ ගියා. ගිහිල්ලා අල්ලගත්තා. අල්ලගෙන මරණ ලෑස්ති වුණා. අර භික්ෂුව කිව්වා අනේ මම මරන්න එපා කිව්වා. බෑ මරනවමයි කිව්වා. එහෙනම් මට හෙට උදේ වෙනකන් මට ජීවත් වෙන්න අවසර දෙන්න කිව්වා. එහෙම බෑ කිව්වා අවසර දෙන්න. හෙට උදේ වෙනකොට ඔබ පැනලා යයි කිව්වා. නෑ මම පැනලා යන්නේ නෑ කිව්වා. සාංකි මොනවද කියලා ඇහුවා. අර ගල ගේන්න කිව්වා. ලොකු කළු ගලක් ගෙනාවා. මෙයා කකුල් දෙක දිග ඇරගෙන අර කළු ගලෙන් උස්සලා දනිස් දෙකට ගහගත්තා. දනිස් කැඩුනා. දැන් ඇද්ද කියලා සාංකි. ඇති කිව්වා. ධර්මය හැසිරෙන්න ගත්තා. උදේ වෙනකොට පිරිනිවන් පෑවා. නිවන් අවබෝධ කළා. දැන් බලන්න අර බුදුරජාණන් වහන්සේගේ මේ අවවාද නේද ඒ කෙනාට සසරෙන් එතර වෙන්න ඒ වගේ බැරෑරුම් අවස්ථාවලදී උදව් කළේ. දැන් බලන්න බුදු කෙනෙකුගේ අවවාදෙ පිළිහිට වෙනවා කියන්නේ ඒකයි. දැන් එයාට එහෙනම් බිරිඳ කෙරේ තරහක් ඇතුණ මම ඕකිට ගෙවල් දොරවල් දුන්නා. මම මගේ සීළු දේ ඕකිට ලිව්වා. පැවරුවා. ඉඩකඩම් දීපල කුඹුරු අත පිටි සියල්ල හරක බාන දුන්නා. කැමති කෙක් එක්ක ඉන්නත් කිව්වා. දැන් මගේ පාඩුවේ මට ඉන්න දෙන්නෙත් නෑ කියලා පොඩ්ඩක්වත් හිතුණා නම් නේ කොහේ මොනවා වෙයිද දර මාර්ගයේ එහෙමම සුන් නේද? දැන් බලන්න බුදු කෙනෙකුගේ අවවාදයක තියෙන වටිනාකම අර අනතුරට භාජනයේ වෙන රටාවට තමයි අපේ හිතවිලි හැදිලා තියෙන්නේ.
අපිට හැමතිස්සෙම අපිට කාගෙන් හරි අසාධාරණයක් වුණොත් මම මෙයාට මෙච්චර දේවල් කළා සාමාන්‍ය හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. එතකොට එහෙම හිතෙන එකෙන් සමහර විට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදයේ සිහි කළොත් කකචූපම. අපි දන්නේ නැනේ අපිට සතුරු බලවේග එන්න තියෙන අවස්ථා කොයි විදිහද කියලා දන්නේ නැහැ. අපි කියමු මෙහෙම. ඔන්න ඇඳට වැටෙනවා අපි. ඔන්න ඇඳට වැටුණා. ලේලි තරහෙන් හිටියේ. ඔන්න ලේලි ආව ළඟට. ඇවිල්ලා දැන් කවුරුත් පේන්නේ නැහැ. ළඟට අඬ ගාලා කියනවා ඇඳේ වැටුණා නේ. මට කරපුවා දුන්නා නේ පළ. දැන් නැන්දා මට මුකුත් කරගන්න බෑ දැන්. දැන් වැටලා ඉන්නවා. ලේලිට බැරිද එහෙම පලි ගන්න? දැන් කාල් ලේලිලා. පුළුවන් නේ. ඇවිල්ලා කියනවා. දැන් අතපය හයිය තියෙනකන් හොඳට අපිට දුන්නා නේ වද. දැන් ඔය ඉන්න අපූර්ව ඇඳේ බාලා. දැන් කියනවා. දැන් අර කියන්නේ නැන්දාමට අර කියන්නේ ලේලි සතුටු කරන්නද රිද්දන්නද? හැබැයි මේ නැන්දම මේ බණපදේ අහලා නොතිබුණා නම් කීයකින් කපද්දිත් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන්නේ තරහසිතක් ඇති කරගන්න එපා කියලා. ඒක මතක තිබ්බනම් අරක අහනකට hina වෙවි ඉඳී. නැත්තම් මොකද වෙන්නේ? අර නැන්ද කලබල වෙන්නේ නැද්ද? මම ඉඳෙද්දි මේකි පැත්ත පලාතේ ආවේ නෑ ගෙදර. මට බයේ හිටියා. දැන් මට බැරි වෙච්ච වෙලාවේ ඇවිල්ලා මේකි මේ මං ඉස්සරහා කියන හැටි කියලා තරහ හට ගන්න බැරිද? එතකොට අර නැන්දට හිතවිල්ලක් ආවොත් හරි උඹ බැනපන් මං එන්නම් මැරිලා උඹේ පස්සෙන්. වෙන්න බැරිද මේක? නිතර වෙන්න පුළුවන් එකක්. නිතර වෙන්න පුළුවන් එකක්. ඒ කියන්නේ සමහර කෙනෙකුට බැරි වෙච්ච වෙලාවට අපිට හිතා ගන්න බෑ යාට සතුරු බලවේග වෙල මොන විදියට යාට කරදර කරයිද කියලා. හැබැයි ඒ වගේ වෙලාවක යාට පුළුවන් නම් මේ කකචූපම අවවාදය ඒ කියන්නේ කීයකින් කැපුවත් ද්වේෂසිතක් ඇති කරගන්න එපා කියලා මා සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. මං මේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියා. මම කීයකින් කැපුවත් කමන්නේ කියලා හිත ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට එයා තමන්ගේ සිත ආරක්ෂා කරගන්නවා. මේකටයි ධර්මයට සත්කාර සම්මාන කරනවා කියන්නේ. ධර්මයට ගෞරව කරනවා කියන්නේ. ධර්මයට ප්‍රශංසා කරනවා කියන්නේ. ධර්මයට සලකනවා කියන්නේ ඒකයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මහණෙනි මේ කියතේ උපමාව නිතරව මෙනෙහි කළොත් තංගෝ භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය ඔබට ගොඩාක් හිත පිනිස සැපේ පිනිස පවතිවි. මේක සිහි කර ඔබට ඉන්න පුළුවන් නම් මොකද්ද මේ කියතෙන් කැපුවත් මම තරහ ගන්නෑ කියලා. මොකද ඕන තරම් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල සැක හිතනවා. දැන් අපි ගත්තොත් සමහර විට දැන් මට එක ස්වාමීන් වහන්සේ නම මේ ළඟදී මෙහි වැඩලා කිව්වා. උන්වහන්සේගේ ගුරුහාමුදුරුවෝ හදිසි පිළිකාවක් හැදිලා මේ අපවත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේ අඳුරන හරි අහිංසක ගුණවන්ත හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ හාමුදුරුවෝ සැක කළා මේ ගෝල නම. ඊට පස්සේ අර අසනීප වෙච්ච වෙලාවෙ ඉඳලා බැන අපවත් වෙලා තියෙන්නේම බැන. දැන් උන්වහන්සේට හරි කරදර. අසනීප කරදර ජාගන්න බෑ බෙල්ල හූරනවා. දැන් බලන්න අර ජීවිතේ අසාර්ථක වුණා තමා තුළ හටගත්තු ද්වේෂය නිසා, සැකේ නිසා. ඉතින් මේ නිසා මේ අපිට හිතා ගන්න බෑ කෙනෙකුට ඇති වෙන අරුබුද මේ ධර්මයේ මෙනෙහි නොකළොත්. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනිල්ල තියෙන්නේ අපිට අපේ ජීවිතය තේරුම් ගැනීම පිණිසයි. අපේ ජීවිතේ අනතුරට වැටෙන පැති වලින් මුදවා ගැනීම පිණිසයි. අපේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම පිණිසයි. මොකද ඒ අදහස අපිට නැත්තම් ඒ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ප්‍රයෝජනය ගත්තේ නෑ වෙනවා. ඉතින් ඒ නිසා අපිට හොඳට මේ අවස්ථාව අපි හොඳින් කල්පනා කරලා හොඳට සිහි කරලා හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. මොකද්ද මේ සාමාන්‍ය ලෝකේ හැමතිස්සෙම තියෙන දේවල් අපට හිත වේදනා දෙන්න එක්ක අපිව කලඹවන්න අපිව වෙනස් කරන්න අපේ හිතට දුකක් දෙන්න උපකාරී වෙන්න පුළුවන්. හැබැයි එවැනි අවස්ථාවල අපට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ
පොළොව වගේ මේ සිත වඩන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අහස වගේ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගංගා ජලයේ වගේ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලල් හමින් කළ පසුම්බියක් වගේ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියතකින් කපද්දිත් දේශසිතක් ඇති නොකරගෙන ඉන්න කියලා. මේක නිතර හිතන්න පුළුවන් නම් හැබැයි ඒක කියවන්න යන්න එපා. වේදෙහි කාට විච්ච දේවි. හිමින් හිමින් මේක ඇති කරගන්න තියෙන්නේ නේ. ගෙදර ගිහිල්ලා කිව්වොත් නෑ මම ධර්මය ඇහුවා. මං අද ඉඳලා මහ පොළොව වගේ ඉන්නවා. කියනවා දැන් හැමෝටම කියනවා දැන්. දැන් ඉතින් ඔබලට බෑ මාව වෙනස් කරන්න. දවසක් ඉඳි. ඒක අමතක වෙච්ච ගමන් මහ පොළොව ඉවරයි. ඒක මතක තියෙනකන් විතරනේ මේක තියෙන්නේ නේ. බුද්ධ දේශනා කොහොමද තියෙන්නේ? මහණෙනි මේ නිතර නිතර මෙනෙහි කළොත් නිතර නිතර මෙනෙහි කළොත් නිතර නිතර මෙනෙහි කළේ නැත්නම් අමතක වෙලා යනවා. අමතක වෙලා යන වෙලාව බලලා දැන් කීන්ති ගන්න නැහැ කිව්වා තරහ ගන්න නැහැ කිව්වා මං කළා පෙන්නන්නම් කියලා කවුරු හරි කෙනෙක් අපිට අරුබුදයක් හදන්න බැරිද? අපිට හිතන්න බෑ මොන විදියට ඒව කරයිද කියලා අපි දන්නේ නැහැ නේ. මොකද මේ අපි මේ දක්වා මොන දීපු ප්‍රශ්න දිහා බැලුවාම ඔබ අපි හැම කෙනෙක්ම අපි හරියට මේ පස්සේ කීක අපි ප්‍රශ්න දැකද මේ ප්‍රශ්න ආවේ නෑනේ. ජීවිතේ ගැටලු වෙන්නේ අපිට කිය නෙමෙයි. දැන් උන් පරිස්සමෙන් ඉන්න හිත එක ගැටලුවක් කියනවාට අනිද්ද කියලා එහෙම මේ අපිට වේලපත් කරන්නේ නෑ ගැටලු වලට. ඒ නිසා අපි හොඳට ඒවා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ වහා වෙනස් වෙන ලෝකයක් තියෙන්නේ. ඉතින් වහා වෙනස් වෙන ලෝකයක් මේ විකේක ආකාරයට කල්පනා කරන ලෝකයක්. ඉතින් මේ නිසා මේක හොඳට තේරුම් දැන් කවදාවත් හිතුවද ගීගේ ආතරල ගිහපු ස්වාමින් වහන්සේ තමන්ගේ බිරිඳ හොරුන්ට සල්ලි දීලා තමන්ව මරන්න ඉවයි කියලා හිතුවේ නෑනේ. තීබන් දේවලුත් ලෝකේ සිද්ධ වුණා. ඉතින් එහෙම දේවලුත් ලෝකේ සිද්ධ වුණා නම් එහෙනම් ඒ වගේ අවස්ථාවලද උන්වහන්සේ පිළිසරණ කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් මේකේ ගොඩාක් වටිනවා මේ අර අනිත්‍යයේ වර්තමාන ලෝකේ නම් ඔය අපිට ওই පස් ආකාරයේ වාහන ලැබෙනවා. අපිට වැඩිපුර තියෙන අපි මේ ධර්ම මාර්ගයේ කතාබස් කිරීමේදී ඒක හඳුනාගෙන තේරුම් අරගෙන කතා කරන්න ඕනේ අපි. ධර්මයේ කතා කිරීමේදී උනත් අපි බලන්න ඕනේ ධර්මයට ගෞරවයක් ලැබෙන්නේ නැත්නම් යම් තැනකින් එතනදී ඒක කතා නොකර සිටීම හොඳයි. ධර්මයට ගෞරවයක් ලැබෙනවා නම් විතරයි කතා කළ යුත්තේ. නැත්නම් මේ ධර්මයටත් බයිනවා, ධර්මයේ කියපු කෙනාටත් බයිනවා, ධර්මයේ හැසිරෙන අයටත් බයිනවා. නිකන් අපි තව කෙනෙකුට පෞරස් කරවන්න ඕනේ. අපිට අනුකම්පාව තියෙන්න ඕනේ. අනුකම්ප නිසා එහෙම කරන්නේ නේ. එතන අපි ධර්මයේ කතා කරන්න ඕනේ. කතා කළ යුතු තැන. මේ විදිහට හොඳට පුරුදු වුණොත් ඉවසීම, කරුණාව, මෛත්‍රිය ආදිය. ඊට පස්සේ යාගේ ජීවිතේ යම් කිසි සනසිලිදායක විදිහට ජීවිතය ගෙනියන්න පුළුවන් වෙනවා විතරක් නෙමෙයි. එයාට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්නත් පුළුවන් වෙනවා. මේකේ වටිනාකම තියෙන මේ පුරුද්ද හොඳට පුරුදු කළොත් සමහර විට අපේ ජීවිතේට අපි දන්නේ නැති බැරෑරුම් අවස්ථාවල් එන්න පුළුවන්. ඒ බැරෑරුම් අවස්ථා අපි හීනකින්වත් හිතපු නැති වෙලාවක එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපට පුළුවන් වුණොත් බුද්ධ වචනේ සිහි කරලා අපේ හිතට ද්වේෂයක්, ගැටීමක්, තරහක්, අමනාපයක් ඇති කරගන්න නැතුව අපිට ඒ වගේ අවස්ථාවක බරපතල අවස්ථාවක අපිට පුළුවන් වුණොත් මේ සිත වඩා ගන්න. මම හිතන අපි මේ ධර්මය අහපු එකේ ප්‍රයෝජනෙ ඒ වෙලාවට තමයි ලබන්නේ. ඉතින් ඒ නිසා මේක නිතර සිහි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කකචූපම සූත්‍රේ නිතර සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නිතර සිහි කිරීම තුළ තමයි අපට ඒ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒ නිසා මහණෙනි මේ කකචූපම අවවාදේ කියත උපමා කොට දේශනා කළ අවවාදයේ අභික්ඛනං මනසිකරෝත නිතර නිතර මෙනෙහි කරන්න. තං වූ භවිෂ්‍යති දීඝරත්තං හිතායසුඛාය. ඒ ඔබට බොහෝ කලක් හිතසුව පිණිස පවතුතැන. කලයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ
අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට බොහෝ කලක් හිතසුව පිණිස පවතින්න මේ උන්වහන්සේ අපිට වදාලා 5 ආකාරයකට ලෝකෙන් අපිට වචන අහන්න ලැබෙවි. ඒ 5 ආකාරයට වචන අහන්න ලැබෙද්දී හිත වෙනස් කරගන්න නැතු ඉන්න කියලා. උන්වහන්සේ අපට වදාලා හිත වෙනස් කරගන්න නැතු ඉන්න ඒකට එකට එක කියන්න යන්න එපා. නපුරු වචන කියන්න යන්න එපා කියලා. ඊළඟට උන්වහන්සේ අපිට වදාලා හිතානුකම්පීව ඉන්න කියලා. ඊළඟට අපිට වදාලා මෛත්‍රියෙන් ඉන්න කියලා. ඊළඟට වදාලා දේශෙන් ඉන්න එපා කියලා. මේ විදිහට අපි සිහි කරගෙන අපිත් ඒකට ඒ ආයුරෙන් පුහුණු වෙන්න අපටද වාසනාව ලැබේවා. සාදු සාදු